චක්කවාලේසු හට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ ගෞතම බුද්ධ ශාසනය තුල වැඩ සිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලාගේ ජීවිත ඇසුරෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැනයි අද දවසෙත් අපි මේ ධර්මානුශාසනාවෙන් සාකච්ඡා කරන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ හා සමාන පෙනුමක් තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටපු බොහෝ දෙනා ඈතදී හඳුනාගත නොහැකිව අන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා ඇතැම් පිරිස රැවටුණු මේ ගෞතම බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට හඳුන්වන දූතාංග ධාරීන්ගෙන් අගතැන්පත් වූ ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ නමක්. පින්වතුනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ හරිම පුදුමාකාරයි. අපි ගිය සතියේ ධර්මදේශනාවෙනුත් ඉරිදා සිට්නෙත් අසපුව ධර්මදේශනාවෙනුත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ කරුණු රැසක් සාකච්ඡා කරන්නට යෙදුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපි කවුරුත් දන්නවා බොජ්ජංග දේශනාව. මහා කස්සපත් තේර බොජ්ජංගේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී ගුහාවේ වැඩ ඉන්නකොට උන්වහන්සේ ගිලන් වුණා. රෝගාතුර වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගීව බොහෝම අමාරුවෙන් වේදනාව දරාගෙන ඉන්නකොට මේ ගැන බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණා. එදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටිය පිප්පලී ගුහාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. වැඩම කරලා අහනවා, මහා කාශ්‍යපය, ඔබට වේදනාව දරා ගන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? කච්චිතේ කමනියං කච්චි යාපනියං. ඔබේ දුක් වේදනා එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා අසනීපේ ගැන බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් විමසලා බුදුරජාණන් වහන්සේ වදාළ, මහා කාශ්‍යපය, එහෙමනම් හොඳට හිත පිහිටවාගෙන මේ සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන් තුල හිත පිහිටවන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සප්ත බොජ්ජංගයන් ගැන දේශනා කරන්නට යෙදුණා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ බොජ්ජංග ධර්ම හොඳට වඩපු කෙනෙක්. බොජ්ජංග ධර්ම දියුණු කරලා ඒ තුල හිත පිහිටවා ගන්න පුළුවන් චිත්ත ශක්තියක්, චිත්ත දියුණුවක් ඇති කරගෙන හිටපු නිසාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පුළුවන්කම ලැබුණා බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම සිහිපත් කරනකොට අර කායික වේදනාවට හිත යොමු කරන්නේ නැතුව තමන් දියුණු කරගත්ත, තමන්ගේ ආධ්‍යාත්මයේ තුල වර්ධනය කරගත්ත මේ බොජ්ජංග ධර්මයන් ගැන හිත පිහිටවා ගන්න. එහෙම බොජ්ජංග ධර්ම ගැන හිත පිහිටවා ගන්නවත් සමගම ඒ තුල හිත පිහිටනකොට තමන්ගේ රෝගයේ ඉහේම සුවපත් භාවයට පත් වෙලා අසනීපේ යටපත් වුණා. සුවපත් භාවයට පත් වුණා. අන්න ඒ නිසා අදටත් පිරිවානා පොත් වහන්සේ තුල මහා කස්සපත් තේර බොජ්ජංගේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා බොහෝ දිනෙක ගිලන් වෙච්ච අවස්ථාවල් වල මේ බොජ්ජංග දේශනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ ගුණමහිමේ සිහිපත් කරලා බොජ්ජංග දේශනාව සිදු කරන බව අදටත් අපිට දකින්න ලැබෙනවා. පින්වතුනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ අපි සඳහන් කරා උන්වහන්සේ බොහෝ වෙලාවට වනාන්තරයේ තුල තමයි හුදකලා වැඩ සිටියේ. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා ඇතැම් අය රැවටෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශවල, නගරවල බොහෝ වෙලාවට උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරන්නේ නැතුව උන්වහන්සේ දූතාංග සමාදන් වෙලා හිටියා. මේ දූතාංග අතර පිණ්ඩපාතිකාංගය කියලා කියන්නේ පිණ්ඩපාතයෙන් පමණයි උන්වහන්සේ යැපෙන්නේ. උන්වහන්සේට කවුරු හරි දානයක් ගෙනහලා ආරාමයට පූජා කරොත් ඒ දානේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිගන්නේ නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතයෙන් විතරයි යැපෙන්නේ. ඒ වගේම උන්වහන්සේ
ඒ දූතාංග අතර සමාදන් වෙනවා එක නිවසකින් එක වතාවයි පිණ්ඩපාතේ වැඩම කරන්න. උන්වහන්සේ එක නිවසකින් එක දවසක පිණ්ඩපාතේ ගත්තා නම් ඊළඟ දවසේ ඊළඟ නිවසෙන් තමයි පිණ්ඩපාතේ ලබා ගන්න. මේ වගේ කාටවත් කරදරයක් නොවෙන්න ධර්මයේ සඳහන් වෙනවා මල් නොතරා රොන් ගන්නවා වගේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිසිම කෙනෙකුට කරදරයක් පීඩාවක් නොවන විදිහට තමයි පිණ්ඩපාත ටික පවා රැස් කරගන්නේ. ඒ වගේම ගමින් ගමට නගරයෙන් නගරයට වැඩම කරමින් උන්වහන්සේ පිණ්ඩපාති පිළිගන්නවා. පිණ්ඩපාතෙන් විතරයි යැපෙන්නේ. ඒ වගේම සෝසානිකාංගී කියන්නේ සොහොන්වල උන්වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට අබ්බෝකාසිකාංගී කියන්නේ මේ අහස කුටිය කරගෙන උන්වහන්සේ වෙන කුටියකට කවුරුත් හදලා පූජා කරන විහාරයක් ආරාමයක් ඇතුළේ නෙමෙයි වැඩ ඉන්නේ. උන්වහන්සේ එලිමහනේ. උන්වහන්සේ වහලේ හැටියට සීමා කරගන්නේ මේ ආකාශේ. උන්වහන්සේ ගහක් යට එක්ක ගල් ගුහාවක මේ ස්වභාවික පරිසරය තුල තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටියේ. මේ වගේ දූතාංගයන් සමාදන් වෙලා උන්වහන්සේගේ ජීවිතේ සියලු දෙනාට ආදර්ශයක් පිණිස රහතන් වහන්සේ නමක් බවට පත් වුණත් මේ දූතාංග ධර්මයන් දිගින් දිගටම ආරක්ෂා කරමින් දූතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගෙන උන්වහන්සේ වාසය කරා. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුල මේ තරම් ගුණයන් තිබුණත් ඒ ගුණ හඳුනගන්න බැරි වෙච්ච භික්ෂුන් වහන්සේලාත් උන්වහන්සේ වැඩ හිටපු කාලවල ඒ ආශ්‍රිත වැඩ හිටපු බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එක සිදුවීමක් සඳහන් වෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිටපු ආරාමේ උන්වහන්සේ හිටපු ඒ ප්‍රදේශයේ උන්වහන්සේගෙන් උපදෙස් ගන්න තවත් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ සමග වැඩ සිටියා. හැබැයි මේ භික්ෂුන් වහන්සේ හිත දියුණු කරපු ධර්මාවබෝධයක් ලබාගත් කෙනෙක් නෙමෙයි. මේ හාමුදුරු ටිකක් හිතුවක්කාරයි. පිණ්ඩපාතේ වැඩම කරලා තමන්ට දානේ ටික ලැබුණාට පස්සේ අවේලාවේ මේ වීදි සංචාරය කරමින් අර පිණ්ඩපාතේ ටික අරගෙන නගරේ සැරිසරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ භික්ෂුව පිණ්ඩපාතේ වැඩම කරලා හවස් වෙනකම්ම නගරේ දානේ වළඳලා ඇවිදිනවා, මිනිස්සු එක්ක කතා බස් කර කර ඉන්නවා. මිනිස්සු එක් රැස් වෙච්ච තැන් වලට ගිහිල්ලා බොහොම සුහදව මේ මිනිස්සු එක්ක භජනේ වැටිලා කතා බස් කර කර විහිළු තහළු කර කර කාලය ගෙවනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කාරණේ දැකලා මේ භික්ෂුවට අවවාද කරා. භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද අවේලාවේ වීදි සංචාරය කරමින් මේ ගිහි කාමභෝගී ගිහියන් සමග විහිළු තහළු කරමින් කතා බස් කරමින් කාලය ගත කරන්න එපා කියලා. ඒ නිසා පිණ්ඩපාතේ කරාට පස්සේ මේ මිනිස්සු අතර ගැවසෙන්න එපා. හුදකලාවේ තමන් බණක් භාවනාවක් කරගෙන තමන්ගේ කුටියට හරි ආරාමයට හරි වෙලා ඉන්න කියලා අවවාදයක් කරා. හැබැයි මේ අවවාදේ රිස්සුවේ නැහැ. අවවාදයත් එක්ක අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නේද මට මේ අවවාදයක් කරන්නේ. කොයිතරම් දෙයක්ද කියලා අවවාදී පිළිගන්න තරම් නිහතමානී වුණේ නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවවාද කරාට පස්සේ වෛර බැන්දා. කොයිතරම් වෛරයක් ඇති වුණාද කියන ඔන්න බලන්න ස්වභාවය. ධර්මයෙන් අවවාදයක් කරනකොට වෛර බඳින ස්වභාවයේ භයානකකම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග වෛර බැඳලා කල්පනා කරා හරි මන් දෙන්නම් වැඩේ කියලා හිතාගෙන ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනකන් ඉඳලා උන්වහන්සේ වැඩ හිටිය ඒ ආරාමේ උන්වහන්සේගේ ඒ හිටපු කුටියට ගිනි තිබ්බා. ගිනි තියලා ඉවර වෙලා සිවුරු ඇරලා ගියා යන්න. අන්න බලන්න ඇති වෙච්ච වෛරය. සාමාන්‍යයෙන් මට මේ පැවිද්ද ඉන්න බෑ කියලා Taman නිකන් සිවුරු ඇරලා ගියෙත් නෑ. අර අවවාද කරපු මහරහතන් වහන්සේගේ කුටියට ගිනි තියලා තමයි ගියේ. මෙවැනි පිරිසත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ මේ බුද්ධ ශාසනයේ ඉඳලා තියෙනවා. ඒ නිසා මහරහතන් වහන්සේලාට පවා නොයේක් විදියට නිନ୍ଦා අපහාස කරපු සිදුවීම්, මහරහතන් වහන්සේලාට හිංසා පීඩා කරපු සිදුවීම් ධර්මයේ බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ භාවනා කරනකොට දැක්කා අමුතුම විදිහේ අමනුස්සෙක්. මුළු ශරීරේ පුරාම දුගඳක් හමනවා. ඒ වගේම ඇඟේ අස්ථි කොටස් කැඩිලා කුඩු වෙලා විසිරීලා යනවා. ආයෙමත් පහළ වෙනවා. පින්වතුනි ඕපපාතික සත්‍යයන්ගේ ස්වභාවය මෙරි මෙරි ආයෙමත් ඒ ස්වරූපයෙන්ම පහළ වෙනවා. ආයෙමත් වේදනා විඳින්මින් ශරීර විනාශ වෙනවා. මෙවැනි අමනුෂ්‍යයන් ගැන ධර්මයේ නොයෙක් තැන්වල සඳහන් වෙලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්කා මහා විශාල අකුසල විපාකයක් හැටියට
කෑ ගහමින් විලාප දෙමින් මුළු ශරීරයේම අස්ථි පවා කුඩු වෙලා විසිරීලා යන අමනුස්සේ ආයෙමත් සකස් වෙනවා, ආයෙමත් ශරීරය හැදෙනවා. ආයෙමත් ටික වෙලාවකින් මුළු ශරීරයේම කුඩු වෙලා විසිරීලා යනවා. මේ අමනුෂ්‍යයා දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කරා මේ තරම් දුක් විඳින, මේ තරම් අකුසල විපාකයන් කරගත් අමනුෂ්‍යයොත් මේ ලෝකේ සත්‍යයන් අතර ඉපදිලා ඉන්නව නේද? මහ විශාල කර්ම විපාකයක් ගෙවන කෙනෙක්. මේ විස්තරي දැනගන්නට ඕන කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ අමනුෂ්‍යයාගෙන් අහනවා, ඔබ මොන වගේ අකුසලයක් කරලාද ඔවැනි උපතක් ලැබුණේ? අන්න ඒ වෙලේ මේ අමනුෂ්‍යයා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීනි, මම පෙර මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක්. බොහෝ කාලයකට පෙර නෙමෙයි, මීට අවුරුදු කීපයකට පෙර එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාපු කාලේ ඒ දිනවල මම මනුස්ස ලෝකෙ හිටියේ. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු කීපයකට පස්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ අමනුෂ්‍යයා දකින්න ලැබිලා තියෙන්නේ. මේ අමනුෂ්‍යයා කියනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පසු ධාතුන් වහන්සේලා වන්දනා කරන්න බොහෝ පිරිස් මල් සුවඳ විලවුන් පූජා ද්‍රව්‍ය අරගෙන පිටත් වෙලා ගියා. එදා මගේ බිරිඳත් දරුවනුත් මල් පූජා ද්‍රව්‍ය අරගෙන බොහෝම ලස්සනට සැරසිලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න සූදානම් වෙච්ච වෙලාවේ මම නිවසට ඇවිල්ලා බිරිඳටයි දරුවන්ටයි බැන වැදුනා. මොකටද උඹලා ඔය ඇට කෑලි වලට වඳින්න යන්නේ? කෙනෙක් මිය පරලොව ගිහිල්ලා ආදාහනය කරාට පස්සේ ඉතුරු වෙන ඔය අස්ති කොටස් ඇට කෑලි වලට වැඳලා මොකද්ද තියෙන ප්‍රයෝජනේ කියලා මම බිරිඳටත් දරුවන්ටත් බැන වැදුනා. ස්වාමීනි, මගේ බිරිඳයි දරුවනුයි මම කියන දේ ඇහුවේ නෑ. ඒ අය මල් පූජා ද්‍රව්‍ය අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඒ අස්ති ධාතුන් වහන්සේලාට පුද පූජා රැස් කරගත්තා. මේ හේතුව නිසා මම තව තවත් ධාතුන් වහන්සේලාට ගරහා කරා, නිඳා කරා, බැන වැදුනා. ස්වාමීනි, අන්නේ අකුසල විපාකයෙන් තමයි කියනවා මම මරණයටපත් වෙලා මේ ප්‍රේතෙක් වෙලා ඉපදුනේ. බලන්න, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට මේ ඇට කෑලි වලට බැඳලා ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා බැනවැදීම, නිନ୍ଦා අපහාස කිරීමේ අකුසල විපාකයෙන් තමයි ප්‍රේතෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. එතකොට බලන්න, මේ කර්ම විපාකේ කොයිතරම් විදිහට විපාකයක් හැටියට විඳවනවද කියන්නේ. මේ ප්‍රේතයාගේ ශරීරයේ අස්ති කොටස් පවා කුඩු වෙලා විසිරීලා යනවා. විලාප දෙනවා, කෑ ගහනවා වේදනාවෙන්. ආයෙමත් ශරීරය හැදෙනවා. මුළු ශරීරයේම දුගදක් හමනවා. ශරීරයේ මස් කඩා හැලෙනවා. මේම වේදනාවෙන් විලාප දිදී ටික වෙලාවක් ඉන්නකොට ආයෙමත් ශරීරේ කුඩු වෙලා විසිරීලා යනවා. මේ වගේ විලාප දෙමින් කර්ම විපාකයක් ගෙවන අමනුෂ්‍යෙක් අන්න ධාතුන් වහන්සේලාට ගැරහීමේ විපාක. ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා, ප්‍රේතය ධාතුන් වහන්සේලාට බැනවැදිච්ච, නිନ୍ଦා පහස කරපු ඔබට මෙවැනි උපතක් ලැබුණා නම් ඒ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරලා, මල් පූජා කරලා, සුවඳ වර්ග ගෙනihin පූජා කරලා වන්දනා කරපු ඔබේ බිරිඳයි දරුවනුයි දැන් කොහෙද ඉපදිලා ඉන්නේ? ඒ අය ඉන්න තැන ඔබට පේනවද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ මේ ප්‍රේතයා කියනවා, අනේ ස්වාමීනි, මගේ බිරිඳයි දරුවනුයි මිය පරලොව ගිහිල්ලා දැන් දෙව්ලොව ඉපදිලා අහසින් දිව්‍ය රථවල නැගලා යනවා. බොහෝ සැප සම්පත් විඳින ආකාරය මට පේනවා කීවා. අනේ ස්වාමීනි, මමම කරපු අකුසල් නිසායි මම මේ ධාතුන් වහන්සේලාට ගරහා කරලා, ධාතුන් වහන්සේලාට බැනවැදිලා, නිඳා කරලා රැස් කරගත් අකුසල් නිසායි කියනවා මම මේ විපාක විඳින්නේ. මේක තියෙනවා පේතවත්වයේ ධාතු විවන්නක පේතවත්ව නමින් සඳහන් වෙලා තියෙනවා. මේ ප්‍රේතයා දකින්න ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණම වගකීම කරට ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පානකොට මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර. මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා දින 15කට පමණ පස්සේ. ඒ කියන්නේ අවුරුද්දකට පමණ පෙර සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලා දෙනම, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේට පෙර පිරිනිවන් පානවා.
ඒක ලෝක ධර්මතාවයක්. සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම ශාසනයක් තුල අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේට පෙරම පිරිනිවන් පානවා. අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඊළඟට වැඩ ඉන්න 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා අතරින් ප්‍රධානම කෙනා බවට පත් වෙන්නේ තතිය ශ්‍රාවකයන් වහන්සේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනමගින් පස්සේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ බවට පත් උනේ දූතාංගධාරීන් අතර අගතැන්පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පානකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටියේ පාවා නුවර. උන්වහන්සේ වනාන්තරයේ හුදකලාව තමයි බණ භාවනා කරමින් විවේකයෙන් වැඩ සිටියේ. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආකාරي ඒ සිදුවීම දැක බලා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනුණා. එදා බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පානකොට මහ පොළොව කම්පාවට පත් වුණා. දසදහසක් ලෝක ධාතුවම කම්පාවට පත් වෙමින් අකාලි ගිගුරුන් දීලා වැස්සක් ඇදහැළුණා. එදා මේ පොළොව කම්පා වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කළ බැලුව මොකක්ද මේ හේතුව? මහ පොළොව කම්පා වුණේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාලා කියන කාරණේ උන්වහන්සේට වැටහුණා. ඒ වගේම එදා දවසේ දෙවියන් පෙනී ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ කියා හිටියා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පෑවා කියන පණවිඩයත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දෙවියන් දැනුවත් කරා පෙනී ඉඳලා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන පාවා නුවර ඉඳන් පිටත් වුණා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ කරා. මෙහෙම පිටත් වෙලා එන අතරතුරදී බොහෝ පිරිස් මගදිගට මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය වන්දනා කරලා යන පිරිස මදාරා මල් අරගෙන යනවා. පිංගතුනි, මදාරා මල් කියන්නේ දෙවියන්ට අයිති දෙයක්. දිව්‍ය ලෝකවල මැවෙන දෙවියන්ට පහළ වෙන ඊතා සුවඳ මල් වර්ගයක් තමයි මදාරා මල්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහ සෙයියාවෙන් සැතපිච්ච වෙලාවේ පිරිනිවන් මංචකයේ තුල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙනකොට අවට සල්ගස්වල අතු බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා අකලට පිපිච්ච සල් මල් බුදුරජාණන් වහන්සේගේ සිරුර දෙසට කඩා හැලෙමින් පූජා පවත්වන්න පටන් ගත්තා. ඒ වගේම අහසේ දසදහසක් ලෝක ධාතුලින් රැස් වෙච්ච දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ලිහින්න පටන් ගත්තා. දිව්‍ය බෙර දිව්‍ය තූර්ය වාදන වලින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වමින් දිව්‍ය වූ සුගන්ධයන් අහසේ ඉඳන් ඉසින්න පටන් ගත්තා. අන්නේ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියන්නේ, ආනන්දය බලන්න මේ අකලට පිපිච්ච සල්මල් බුදුරජාණන් වහන්සේට මේ අතු ශ්‍රී දේහයේ දෙසට බුදුරජාණන් වහන්සේගේ සිරුරට කඩා හැලෙමින් පූජා පවත්වනවා. බුදුරජාණන් වහන්සේට අහසේ ඉඳන් දෙවියන් මදාරා මල් ලිහිනවා. ආනන්ද බුදු කෙනෙකුට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මී හැසිරීමමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එදා බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ පිරිනිවන් පා වදාළ ශ්‍රී දේහය සතියක් මහජන ප්‍රදර්ශනයට තැබුවා. මේ සතිය තුල බොහෝ පිරිස් රාජ මහා මාත්‍යවරු නොයෙක් නගරවල ඉඳන් ඈත ප්‍රදේශවල ඉඳන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනාමාන කරමින් මල් පූජා කරමින් වන්දනාමාන කටයුතු වල යෙදුණා. මේ විදිහට ශ්‍රී දේහයේ සතියක් මහජන ප්‍රදර්ශනයට තබපු වෙලාවේ ශ්‍රී දේහයේ වන්දනාමාන කරන්න පැමිණිච්ච පිරිස මදාරා මල් අර අහසින් දෙවියන් බුදුරජාණන් වහන්සේට ඉහින ලද අහසේ ඉඳන් පූජා පවත්වන ලද මේ මදාරා මල් අහුලගත් පිරිස බොහෝම සුවඳ දිව්‍යමය වූ සුගන්ධයක් ඇති මදාරා මල් අතේ අරගෙන තම තමන්ගේ ප්‍රදේශවලට පිටත් වෙලා යනවා. ඒ ගැන සිහි කර කර යනකොට මගදී මේ මදාරා මල් අරගෙන යන අයත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මුණ ගැහුණා.
උන්වහන්සේ අහනවා මේ දෙවියන්ට අයිති මදාරා මල් අරගෙන කොහේ ඉඳන්ද මේ පිරිස එන්නේ? අන්න එතකොට මේ පිරිස වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය වන්දනාමාන කරලා ඉන අතරතුර මේ අහසේ ඉඳන් දෙවියන් පූජා පවත්වන ලද මදාරා මල් අහුලගෙන අපි මේ යන ගම මේ කාරණේ මගදිගටත් මුණ ගැහෙන අයගෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැනගත්තා. දැනගෙන උන්වහන්සේ පාවා නුවර ඉඳන් සතියක් ගත වුණා උන්වහන්සේට පයින් වැඩම කරන්න තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කුසිනාරාව කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සතියක් මහජන ප්‍රදර්ශනයට තියලා ඒ සතිය අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ අලුතින් පොලාගත්ත සකස් කරගත්ත සිවුරකින් ඔතලා කපු පුළුම් පටලයකින් ඔතලා ආයමත් සිවුරකින් ආයමත් කපු පුළුම් පටලයකින් මේ විදිහට 500 වතාවක් ශ්‍රී දේහයේ ඔතලා රන් දෙනක බහා සඳුන් චිතකයක් තුල තැම්පත් කරලා මල්ල රජදරුවෝ 4 දෙනෙක් මේ චිතකයට ගිනි අවුලවන්න සූදානම් වෙනවා. එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් විශාල පිරිසක් මේ සිව්වනක් පිරිසම මේ ශ්‍රී දේහයේ දෙසට වන්දනා කරමින් බුදුගුණ සිහිපත් කරමින් ඉන්නකොට කෙලෙස් සහිත බොහෝ දෙනෙක් හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගෙන ලෝක ධර්මතාවය සිහි කරගත්තා. මල්ල රජදරුවෝ 4 දෙනෙක් මේ චිතකයට ගිනි අවුලවන්න උත්සාහ කරා. ගින්න තියෙනකොටම ගිනි දැල් නිවි ගියා. මල්ල රජදරුවෝ 8 දෙනෙක් යොදාගෙන චිතකයට ගිනි අවුලවන්න උත්සාහ කරා. ගින්න දල්වනකොටම ගිනි දැල් නිවි ගියා. ඊළඟට මල්ල රජදරුවෝ 16 දෙනෙක් යොදාගෙන උත්සාහ කරා. ඒ වෙලාවේ ගිනි දැල් නිවි ගියා. ඒ වෙලාවේ මල්ල රජදරුවන් එතන වැඩ හිටියා දිවස්ලාභීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රයි. ඔබ වහන්සේ දිවසින්වත් බලන්න කිව්වා. ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි අවුලවන්න බැරි? මේ ගිනි දැල් නිවි යන්නේ අපේ අඩුවක් නිසාද? ඒ වෙලාවේ උන්වහන්සේ විමසලා බැලුවා. බලලා කියනවා මල රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක් කිව්වා. දෙවියන් කැමති නෑ කිව්වා දැම්ම ශ්‍රී දේහයට ගිනි දල්වන්න. අන්න ඒ වෙලාවේ මල රජදරුවන් අහනවා ඇයි ස්වාමීනි දෙවියන් චිතකයට ගිනි අවුලවන්න කැමති නැත්තේ? ඒ වෙලේ දිවස්ලාභීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බලලා කියනවා මල රජදරුවනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවා නුවර ඉඳන් තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඈත තියා වැඩම කරනවා. උන්වහන්සේගේ හිතේ සිතුවිල්ලක් තියෙනවා. අනේ මට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි දල්වන්න පෙර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සම්බුදු සිරිපතුල් මගේ නළල මත තියාගෙන බුදුගුණ සිහි කරගෙන මට වන්දනා කරන්න ලැබෙනවා නම් කොයි තරම් දෙයක්ද කියන සිතුවිල්ලෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈත තියා වැඩම කරනවා. ඒ සිතුවිල්ල දෙවියන් දකිනවා. දෙවියන් මේ සිතුවිල්ල දකින නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශ්‍රී දේහයට වන්දනා කරගන්න තෙක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් නළල මත තබාගෙන වඳින තෙක් චිතකයට ගිනි නොදැල් වේවා කියලා දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ සියලු දෙනාම මග බලාගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වැඩම කරાવી කියලා. ටික වෙලාවක් යනකොට ඈතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඉදිරියෙන් වැඩම කරනකොට හැම දිනාටම ආයමත් බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණා. ඈතට පේන්නේ බුදුරජාණන් වහන්සේ වඩිනවා හා සමානවයි. උන්වහන්සේගේ රූප ස්වභාවය උන්වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ 7කින් යුතු ශරීර ස්වභාවය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ වගේමයි. ඒ වගේමයි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පොරෝපු මහා පාංශකූල චීවරය දරාගෙනයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටින්නේ. බුදුරජාණන් වහන්සේ පොරෝපු සුගත චීවරය දරාගන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මේ සිවුර දරාගෙන වැඩම කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැම්පත් කරලා තිබිච්ච සඳුන් චිතකයේ වටා උන්වහන්සේ සිවුර ඒකාංශ කළ පොරෝගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුගුණ සිහිපත් කරමින් 3 වතාවක් චිතකයේ වටා ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරන්නට යෙදුණා.
චිතකේ වටා ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරලා මේ චිතකේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල පිහිටි තැන මෙතනයි බුදුරජාණන් වහන්සේගේ හිස පිහිටියේ චිතකේ සිරිපතුල් පිහිටියේ මෙතනයි කියලා හඳුනගෙන සිරිපතුල් පිහිටි තැනට නලල තියලා උන්වහන්සේ බිම දන ගහගෙන චිතකේට නලල තියාගෙන වන්දනා කරගෙන අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය කපුපුළුම් පටල 500කින් අලුත් වස්ත්‍ර සිවුරු 500කින් ඔතලා රන් දෙනක බහා මේ චිතකයේ තුල තැම්පත් කරලා තියෙනවා සත්‍යයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ කපුපුළුම් පටලත් අලුත් සිවුරුත් රන් දෙනත් විවර වෙලා සිරිපතුල් යුගල මගේ නලල මත පිහිටාවා කියන අදිෂ්ඨානයෙන් චිතකයට නලල තිබ්බා. ඒ වෙලාවේ පින්වතුනි චිතකයේ නොසෙල්වි සිරිපතුල් යුගල කපුපුළුම් පටල 500ත් අලුත් සිවුරු 500ත් රන් දෙනත් විවර කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලල මත පිහිටියා. සියලු දෙනා මේ ප්‍රාතිහාර්යය දැකලා පුදුමයටපත් වුණා. බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානී ස්වභාවය. පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලි පිහිටනවා. ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ සුප්පතිට්ඨිත පාද නම් වූ මේ උතුම් සම්බුදු සිරිපතුල් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත තබාගෙන ඒ සිරිපතුල් පිරිමදිමින් බුදුගුණ සිහි කරමින් බොහෝම ශ්‍රද්ධාවෙන් වන්දනා කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් නළලි තියාගෙන වන්දනාමාන කරලා අවසන් වෙනවත් සමගම උන්වහන්සේ ඒ සිරිපතුල් වලින් නළල ඉවතට ගන්නවත් සමගම පෙර තිබූ පරිදිම චිතකයේ නොසෙල්වි ඒ ආකාරයෙන්ම සිරිපතුල් පිහිටියා. එහෙම පිහිටනවා සමගම දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මල් රජදරුවන්ටවත් කිසිම කෙනෙකුට ගිනි දල්වන්න පෙර දේවානුභාවයෙන් චිතකයට ගිනි ඇවිලුණා. ඒ ඇවිලිච්ච ගිනි දැල් වලින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ අර කපුපුළුම් පටල අලුත් සිවුරු පිලිස්සෙනකොට ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණය වීම සිද්ධ වුණේ. පින්වතුනි මේ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් එතනට රැස් වෙලා හිටපු ආනන්ද හාමුදුරුව අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මේ භික්ෂූන් වහන්සේලාත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදී සිව්වනත් පිරිසත් මේ චිතකයේ දෙස බලාගෙන බුදුගුණ සිහිපත් කරමින් ඉන්නකොට කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් හඬා වැළපෙනවා. ඒ අතරින් එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ගැන යම්කිසි වෛර සිතක් ඇති කරගෙන කාලයක් තිස්සේ වෛරයෙන් හිටපු සුබද්ද කියන භික්ෂුව අර හඬා වැළපෙන භික්ෂූන් වහන්සේලා අතරට ඇවිල්ලා කියනවා මොකටද උඹලා අඬන්නේ සතුටු වෙයල්ලා කීවා. අපිට දැන් මේක කැපයි මේක අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නැහැ. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා උඹලා සතුටු වෙයල්ලා කීවා. මේ කියන අබද්ද්‍ර වචනේ මේ කියන පහත් වූ වචනය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කනට ඇහුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි දැල් වෙනකොට චිතකයේ ගිනි නිවෙන්නත් පෙර මෙවැනි භික්ෂූන් වහන්සේලා අතරිනුත් සිවුරු දරාගත් අධර්මවාදීන් එන්නෙන්නම ධර්මයට විරුද්ධව මේ විනයට විරුද්ධව බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයට විරුද්ධ බලවේග එන්නෙන්නම මතුවෙනවා. ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිහිපත් වුණා ශාසනික වගකීම කරට ගන්න මේ ශාසනේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් දැන් පිරිනිවන් පාලා අවසానයි. බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා. ඒ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස අතරින් වැඩ සිටිය ශ්‍රේෂ්ඨතම කෙනා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ නිසා මම ශාසනික වගකීම දරා ගන්නවා කියන අදිෂ්ඨානෙ හිතට අරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉක්මනට සංඝයා රැස් කරා. මහරහතන් වහන්සේලා සියලු දෙනාම එකතු කරා අර වචනේ කනට ඇහුණට පස්සේ උන්වහන්සේට ඇතිවෙච්ච ධර්ම සංවේගයත් එක්ක සංඝයා රැස් කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශයක් කරා ආයුෂ්මතුනි අධර්මයේ බබලන්න පෙර අධර්මවාදීන් බලවත් වෙන්න පෙර ධර්මයේ යටපත් වෙන්න පෙර
ධර්මවාදීන් යටපත් වෙලා යන්න පෙර ඒ වගේමයි අවිනය බලවත් වෙලා අවිනයවාදීන් බලවත් වෙන්න පෙර විනය යටපත් වෙලා විනයවාදීන් යටපත් වෙලා යන්න පෙර ඉක්මනට සංඝයා රැස් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ 84000ක් ධර්මස්කන්ධය ස්ථාපිත කරලා ධර්ම විනය සංගායනා කරන්න එකතු වෙමු කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි ප්‍රකාශයක් කරලා මුල් තැන ගත්තේ. එදා අර සුබද්ද කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වෙනකොට ඒ ප්‍රකාශ කරපු අබද්ද වචනේ පහත් වචනේ අහලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉක්මනට සංඝයා රැස් කරලා ධර්ම සංගායනාවකට සූදානම් වුණා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා බෙදා දෙන්නත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි ද්‍රෝණ බමුණා මැදිහත් වෙලා ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු 8 දෙනෙකුට ධාතු ද්‍රෝණයේ බැගින් බෙදා දීම කටයුතු සූදානම් කරේ. ඒ විතරක් නෙමෙයි මේ සර්වඥ ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වන ලලාට ධාතුන් වහන්සේ නලල් තලයේ ලැබුණේ මල්ල රජදරුවන්ගේ ධාතු කොටසට තමයි ලලාට ධාතුන් වහන්සේ හිමි වුණේ. එදා මල්ල රජදරුවන්ගේ ධාතුන් වහන්සේලා කොටසට ලලාට ධාතුන් වහන්සේ ලැබිච්ච වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා මල්ල රජදරුවන්ට කියනවා මල්ල රජදරුවනි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මට මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවා. මහා කාශ්‍යපය අනාගතයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ඉතිරි වෙන ධාතුන් වහන්සේලා අතරින් විශාලම ධාතුන් වහන්සේ වන ලලාට ධාතුන් වහන්සේ ලංකා ද්වීපයේ මහවැලි ගඟ අසබඩ මෙවැනි චෛත්‍යයක ඉදි වෙනවා. එදා කාවන්තිස්ස නම් රජ කෙනෙක් අනාගතයේ පහළ වෙලා රන් රුවණින් යුතු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් නෙලලා ඒ නලල් තලයේ මත ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා ලංකා ද්වීපයේ පූජනීය චෛත්‍යයක් ඉදි කරන අනාගතයේ කියලා ඒ විස්තරේ බුදුරජාණන් වහන්සේ මට කියලා තියෙනවා. ඒ නිසා මල්ල රජදරුවනි ලලාට ධාතුන් වහන්සේ මට ලබා දෙන්න මම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවරලා පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ගෙනෙහින් નિયમિત කාලයේ ලංකා ද්වීපයට ලැබෙන සලස්වන්නම් කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ ධාතු බෙදන වෙලාව ඉල්ලගත්තේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වන ලලාට ධාතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලබාගෙන තමන්ගේ ශිෂ්‍ය භික්ෂුවකට පැවරුවා. මේ ලලාට ධාතුන් වහන්සේ අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය එදා විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ගන්ධ කුටියේ තැන්පත් කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේට සේ වැඳුම් පිදුම් කරන්න කියලා ලබා දීලා ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන පරම්පරාවෙන් අරගෙන ආවා. පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ධාතු බෙදන ආදී කටයුතු සිදු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල හරියටම මාස 3ක් අවසන් වෙන පුන් පොහෝ දවසේ ප්‍රථම ධර්ම සංගායනාව කරන්න සියලු කටයුතු සූදානම් කරා. එදා ඒ ධර්ම සංගායනාව වෙනුවෙන් මහරහතන් වහන්සේලා 500 නමක් යොදාගත යුතුයි කියන සම්මුතිය ඇති කරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වෙනකොට සද්ධාවන්ත රජවරු අතරින් බොහෝම සද්ධාවෙන් කටයුතු කරපු අජාසත් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය පරිදි රජගහ නුවර පිප්පලී ගුහාව ඉදිරිපිට සකස් කරන ලද බොහෝම ලස්සන මණ්ඩපයක් තුල ධර්ම සංගායනාව පිණිස මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සියලු කටයුතු සූදානම් කරලා ඒ වෙනකොට සෝවාන් ඵලයට පමණක් පත් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවන්ව නිතර උනන්දු කරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට නිතර කියා හිටි ආනන්දය ඔබ වීරිය වඩන්න. ඔබ කොහොම හරි කෙලෙසුන්ගෙන් මිදෙන්න. ඔබ නැතුව මේ ධර්ම සංගායනාව කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දරාගත් ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඔබ වහන්සේ මේ ධර්ම සංගායනාවට අවශ්‍යමයි. ඔබ වහන්සේ වීරිය වඩලා ඉක්මනට රහත් වෙන්න කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ව නිරන්තරයෙන් උත්සාහවත් කරා. ධර්ම සංගායනාවට පෙර දවසේ තමයි ආනන්ද හාමුදුරුවෝ වීරිය වඩලා උතුම් අරහත්ත්වයට පත් වෙලා සංගායනා සභාවට වැඩම කරේ. එදා සියල්ල සම්පූර්ණ වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා
මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරන ලද සියලු බුද්ධ වචන එකතු කරලා 84000ක ධර්මයේම සංගායනා කරලා ධර්ම විනය ස්ථාපිත කරන්නට යෙදුනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයේ යටතේ. පින්වතුනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ විදිහට ධර්ම සංගායනාව කරලා අවසන් වෙලා උන්වහන්සේ දවසක් භාවනා කරලා විමසලා බැලුවා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් පවතිවා කියලා බුද්ධ අධිෂ්ඨානයේ පිහිටවලා මේ බිඳී විසිරී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා මේ වෙනකොට රජවරු 8 දෙනෙකුට ධාතු ද්‍රෝණයේ බැගින් බෙදලා දුන්නා. ඒ රජවරු ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා චෛත්‍ය හදලා වන්දනා කරනවා. මේ ධාතුන් වහන්සේලාට අනාගතයේ අනතුරක්, හිරිහැරයක්, උපද්‍රවයක් සිදු වෙනවාද කියලා උන්වහන්සේ දිවසින් අනාගතයේ දිහා විමසුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙහිම විමසලා බලනකොට උන්වහන්සේ දකිනවා තව නොබෝ කාලයකින්, තව අවුරුදු 100 ගාණක් යනකොට මිත්‍යා දෘෂ්ටික රජවරු මේ දඹදිව බලවත් වෙලා මේ අන්‍ය තීර්ථක මිත්‍යා දෘෂ්ටික රජවරු මේ චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලාට හානි උපද්‍රව සිදු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ධාතුන් වහන්සේලාට අනතුරුදායක කාලයක් අනාගතේ එනවා. ඒ කාලයේ මගහැරෙන තෙක් මේ ධාතුන් වහන්සේලා ආයමත් එකතු කරලා පොළොව ඇතුලේ කාටවත් හොයාගන්න බැරි විදිහට ආරක්ෂිතව ධාතු නිදානයක් කළ යුතුයි කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිවසින් අනාගතයේ දිහා බලලා තීරණය කරා. මේ තීරණය ගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජුරු මුණ ගැහිලා කියනවා, රජතුමනි, බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට අනාගතයේ උපද්‍රවයක්, හානියක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8න් ඩ්‍රෝන 7ක් අපි එකතු කරලා පොළොව ඇතුලේ කාටවත් හොයන්න බැරි විදිහේ ධාතු නිදානයක් කළ යුතුයි. ඒ වෙලේ අජාසත් රජතුමා කියනවා, අනේ ස්වාමීනි, ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවෙත් තව ටිකෙන් යුද්ධයකට පැටලෙන්න සිද්ධ වෙනවා. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා තමයි සියලු දෙනා සමග කෙරෙව්වේ. මේ බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඉල්ලන්න ගියොත් ආයෙමත් ඒ රජදරුවන් එක්ක යුද්ධයකට පැටලෙන්න වෙයි. ඔබ වහන්සේලාම මැදිහත් වෙලා ඒ රජවරු දැනුවත් කරලා, එහෙම නැත්නම් ඔබ වහන්සේලාගේ 이르දි බලයෙන් මේ ධාතුන් වහන්සේලා ලබා දෙන්න මම ධාතු නිදානය කරන්නම්, ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න කියලා අජාසත් රජතුමා ඉදිරිපත් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි අර බෙදලා දීපු ද්‍රෝණ 7න් රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ද්‍රෝණي ඇරෙන්න ඉතුරු ද්‍රෝණ 7ම එකතු කරා. එකතු කරගෙන ඇවිල්ලා රජගහ නුවර විශාල ගල් පර්වතයක් 이르දියෙන් අතුරුදහන් කරලා ආරක්ෂාවල් දාලා කාටවත් මේ ගැන දැනගන්න නොලැබෙන විදිහට පොළොව ඇතුළට හාරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි පොළොව ඇතුලේ ධාතු නිදානයක් සිදු කරා. මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7 පොළොව ඇතුලේ නිදන් කරලා චෛත්‍යයක හැඩයට බැඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා සහිත ද්‍රෝණ 7කින් යුක්ත මේ ධාතු නිදානයේට පහන් දල්වලා මල් පූජා කරලා අදිෂ්ඨානයක් කරා. අනාගතේ තව අවුරුදු 200 ගාණක් ගිය තැන ධර්මාශෝක නමින් රජ කෙනෙක් පහළ වෙලා මේ ධාතුන් වහන්සේලා ගැන දැනගෙන මේ ධාතුන් වහන්සේලා මෙතනින් ලබාගෙන 84000ක් වෙහෙර විහාරස්ථානවල මේ ධාතු තැන්පත් කරනවා. එතෙක් මේ පහන් නොනිමේවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරා. එතෙක් මේ මල් පර නොවේවා, මේ ගල්වන ලද සුවඳ ඒ ආකාරයෙන්ම පවතිවා කියන අදිෂ්ඨානයෙන් පොළව තුල ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ක් පොළව ඇතුලේ නිදන් කරා. මෙහෙම නිදන් කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, මේ ආරක්ෂාව අපට සුදුසු මදි. දෙවියන්ට ආරාධනා කරලා ආරක්ෂාවක් කළ යුතුයි කියලා දෙවියන්ට ආරාධනා කරලා ඒ වෙලේ දෙවියන් තමයි මේ ධාතු නිදානයේට ඉහළින් වාල සංඝටකේ කියලා කඩු කරකැවෙන යන්ත්‍රයක් මැව්වේ. මේ විදියට වාල සංඝටකේ නමින් කඩු කරකැවෙන යන්ත්‍රයක් මවලා ඊට ඉහළින් කාටවත් හොයාගන්න බැරි වෙන්න පොළව තිබ්බ විදිහටම සකස් කරලා අර අතුරුදහන් කරපු ගල් පර්වතයේ මත පිහිටෙව්වා. මේ විදිහට ධාතු නිදානයක් සිදු කෙරෙව්වෙත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි. පින්වතුනි, මේ විදිහට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මුළු බුද්ධ ශාසනික වගකීම කරට අරගෙන උන්වහන්සේ ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආයුෂ දින සති මාස අවුරුදු ගෙවීගෙන ගිහිල්ලා උන්වහන්සේටත් පිරිනිවන් පාන දිනය ලං වුණා. ඒ වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ වයස අවුරුදු 120ක්. උන්වහන්සේ අවුරුදු 120ක්ම වැඩ හිටියා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විමසලා බැලුවා උන්වහන්සේට පිරිනිවන් පාන දිනය ළඟයි. පිරිනිවන් පාන්න ඕනේ කොයි ආකාරයටද කියලා එදා උදෑසන සමාපත්තියෙන් බලනකොට උන්වහන්සේ දැක්කා. එදා හවස් වරුවේ ඉර අවරට යන වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්න දිනේ ලං වෙනවා. පිරිනිවන් පාන්න ආකාරය හරිම පුදුම සහගතයි. ගිරිපාද ගිරි කියන මේ ගල් පර්වත තුන මැද්දේ තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ. පිරිනිවන් පෑවට පස්සේ මේ පර්වත තුනම එකට ඇමිනිලා පර්වත තුනම එකක් හැටියට පිහිටලා උන්වහන්සේගේ දේහය අවුරුදු ලක්ෂ ගාණක් යනතෙක් අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ භූමියට පැමිණිලා ඒ පර්වතයේ දෙස බලන කොටයි මේ පර්වතේ විවර වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැමිණිලා ඒ හස්තේ මත තමයි ආදාහනය වීම සිද්ධ වෙන්නේ. මේක හරිම පුදුම සිදුවීමක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ සිදුවෙන සියල්ල සමාපත්තියෙන් දකිනවා. දැකලා උන්වහන්සේ දා උදෑසන භික්ෂුන් වහන්සේලා රැස් කරලා කියා හිටියා ආශ්මතුනි අද හවස ගිරිපාද ගිරි කියලා හඳුන්වන කුක්කුට සමපාත කියන මේ පර්වත තුන මැද්දේ අද හවස් වරුවේ ඉර අවරට යන වෙලාවේ මම පිරිනිවන් පානවා කියලා භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට බුදුරජාණන් වහන්සේගේ ඒ අඩුව පුරවන්න වැඩ හිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් අනේ අද පිරිනිවන් පානවා කියලා බොහෝ පිරිස හඬා වැළපෙන්න පටන් ගත්තා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩම කරලා කල්පනා කරා අද පිරිනිවන් පාන බව මේ තරම් සද්ධාවෙන් කටයුතු කරන අජාසත් රජතුමාට දැනුම් දෙන්නට ඕන කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා රජතුමාගේ මාලිගාවට වැඩම කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාගේ මාලිගාවට වැඩම කරපු වෙලේ අමාත්‍යවරු කියනවා ස්වාමීනි රජතුමා දැන් නිදාගෙන රජතුමා ආහාර අරගෙන නිින්දට ගිහිල්ලා රජතුමාව නැකිටවන්න නම් පුළුවන් කමක් නැහැ. අමාත්‍යවරු බයයි රජතුමාව නැකිටවන්න. රජතුමාට බොහෝ බියක් දක්වන අමාත්‍යවරු. ඒ නිසා අමාත්‍යවරු බිය වුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරා කියලා නිදාගෙන ඉන්න රජුරුවන්ව නැකිටවන්න බියක් ඇති වුණා. ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අමාත්‍යවරුන්ට තමන් පැමිණි පණවිඩයක් දැනුම් දෙන්න කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මාලිගාවෙන් පිටත් වෙලා ගිහින් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කුක්කුට සමපාත කියන පර්වතයේ ළඟට හවස් වරුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරා. එහෙම වැඩම කරලා සියලු දෙනා බලාගෙන ඉන්නකොට විශාල පිරිසක් මේ පර්වතේ වටා රොක් වෙලා අද හවස් වරුවේ තව සුළු මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ පර්වත තුන මැද්දේ පිරිනිවන් පානව නේද කියලා හඬා වැළපෙමින් එතනට රැස් වෙලා බලාගෙන හිටියා. මේ සියලු දෙනා ඉදිරියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහසට පැන නැගලා අහසේ නොයෙක් අයුරින් ප්‍රාතිහාර පාන්න පටන් ගත්තා. තල්ගස් 7ක් පමණ තරම් ඉහළ අහසට පැන නැග උන්වහන්සේගේ ශරීරයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ දකුණු පසින් විශාල ගිනි ජාලාවක් පිට කරා. වම් පසින් ශරීරයේ ජල ධාරාවක් පිට කරා. ඒ වගේම ශරීරයේ ඉදිරි පසිනුත් පිටුපසිනුත් ගිනි ජාලාවකුත් ජල ධාරාවකුත් පිට කරමින් ඒ වගේම ශරීරයේ උඩුකයනුත් ජල ධාරාවකුත් යටිකයෙන් ගිනි ජාලාවකුත් පිට කරමින් මහා විදිහේ ප්‍රාතිහාර දක්වන්න පටන් ගත්තා. ඒ වගේම හිමාල පර්වතයේ අහසේ මවලා පෙන්නුවා. ඒ වගේම මහා සාගරයේ අහසේ මවලා පෙන්වමින් මේ වගේ නොයෙක් විදිහේ රූප මවාගෙන අහසේ පෙළහර පානකොට දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා ගියා. දසදහසක් ලෝක ධාතු වලින් අහසේ පිරීලා ඉතිරිලා ගිය දෙවි දේවතාවුන් පවා හඬා වැළපෙන්න පටන් ගත්තා. අද හවස් යාමේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
පිරිනිවන් පානවා කියලා දෙවියන් අතර ක්ලේශ සහිත පිරිස හඬා වැළපෙනකොට ඒ දෙවියන් අතරින් 이르දි බල සම්පන්න දේවතාවරු අර පර්වත තුන මැද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්න බොහොම ලස්සන ඇඳක් පැනෙව්වා. දේවතාවරු ඇඳක් පනවලා ඒ ඇඳේ හතර කොන ඒ පා අතර සුවඳ මල් පූජා කරලා පුන් කලස් තැන්පත් කරා. ඒ වගේම සුවඳ බඳුන් තැන්පත් කරලා දේවතාවරු පහන් දැල්වල අදිෂ්ඨානයක් කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මෙතන පිරිනිවන් පෑවට පස්සේ බොහෝ කාලයක් අවුරුදු දහස් ගණනක් ලක්ෂ ගණනක් නරක් නොවි ඒ ආකාරයේ අදිෂ්ඨානයේ මත මෙතන පිහිටනවා. මේ පර්වත තුන යම් දවසක විවර වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය වීම සිද්ධ වෙනවද? එතෙක් මේ මල් පර නොවේවා. එතෙක් මේ පහන් නොනිමේවා. මේ සුවඳ ඒ ආකාරයෙන්ම පවතිවා කියලා දේවතාවරු අදිෂ්ඨාන කරලා උන්වහන්සේට පිරිනිවන් පාන්න දෙවියන් පනවපු ඇඳ වටේට මල් පූජා කරලා පුන් කලස් තැන්පත් කරලා පහන් දැල්වන්නට යෙදුණා. ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහසේ පෙළහර පාලා උන්වහන්සේ අහසින් පහළට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරය තමයි මහා පාංශ කුල සිවුර තමයි උන්වහන්සේ දරාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ පොරෝගෙන හිටපු මේ මහා පාංශ කුල සිවුර ඒකාංශ කරලා පොරෝගත්තා. පොරෝගෙන අර සංඝයා දිහා බලලා සංඝයාට අවවාද අනුශාසනා කරලා උන්වහන්සේ දකුණු ඇලෙන් සිංහ සීයාවෙන් මේ දෙවියන් පනවපු ඇඳ මත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇලවෙලා උන්වහන්සේ අදිෂ්ඨාන දෙකක් කරා. ඒ අදිෂ්ඨාන දෙක තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ඇඳ මත පිරිනිවන් පෑවට පස්සේ මේ කුක්කුට සමපාත කියන මේ පර්වත තුනම එකට එකතු වෙලා පිරිනිවන් පාපු තැන පාත්තරයක් මුණින් නැමුවසේ ඒ පර්වත තුනෙන් වැහිලා ආරක්ෂා වෙනවා. අවුරුදු ගානකට පස්සේ ඊළඟ බුද්ධ ශාසනයේ මේ මහා බද්ද කල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මේ භූමියට පැමිණිලා මේ පර්වතයේ දෙස බලලා අදිෂ්ඨානයක් කරනකොට මේ පර්වත තුන විවර වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිරිනිවන් පාවදාල ඒ දේහය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මතට පැමිණිලා ඒ ශ්‍රී හස්තයේ මත දැල් වෙලා ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ලැබෙනවා. ඒ වගේමයි පිරිනිවන් පෑව බව දැනගන්නේ අජාසත් රජතුමා පිරිනිවන් පාලා බොහෝ වෙලාවක් ගියාට පස්සේ. රජතුමා අනේ මට මහා කාශ්‍යප මහරහතන් වහන්සේව දැකගන්න බැරි වුණා කියලා දුකටපත් වෙලා පිරිසත් එක්ක මේ පර්වතයේ ළඟට පැමිණිච්ච වෙලාවෙත් සුළු මොහොතකට මේ පර්වත තුන විවර වෙලා රජතුමාට පිරිනිවන් පාවදාළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහයත් දැක බලා ගන්න ලැබේවා කියන අදිෂ්ඨාන දෙක සිදු කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර දෙවියන් අතුරපු ඇඳ මත සිංහ සීයාවෙන් සැතපීලා උන්වහන්සේ පළවෙනි ධ්‍යානයට සමවැදුණා. දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන අරූප ධ්‍යානයන්ට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. ආයම සමාපත්තිය එකින් එක අඩු කරගෙන ඇවිල්ලා පළවෙනි ධ්‍යානයේ දක්වා සමවැදුණා. පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටිනවත් සමගම මේ මහා බද්ද කල්පයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දූතාංගධාරීන් අතර අගතැන්පත්කම ලැබූ තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට බුද්ධ ශාසනයේ වෙනුවෙන් මහා මෙහෙවරක් කර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කුක්කුට සමපාත කියන මේ පර්වත තුන මැද්දේ දෙවියන් අතුරපු ඒ ඇඳ මත උන්වහන්සේ පිරිනිවන් පාවදාලා. උන්වහන්සේ පිරිනිවන් පානවත් සමගම අර පර්වත තුනම එකට යාවෙලා උන්වහන්සේ පිරිනිවන් පාපු ඒ තැන, ඒ ඇඳ පිහිටි තැන පාත්‍රයක් මුණින් නැමුවා හා සමානව ඒ තැන ආරක්ෂා වෙමින් පර්වත තුන එකට යා වුණා. එදා හවස් වරුවේ රජතුමා නිදාගෙන ඉඳලා නැගිට්ටට පස්සේ අමාත්‍යවරු රජතුමාට කියා හිටියේ, රජතුමනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැමිණිලා
උන්වහන්සේ බොහෝ වෙලාවක් ඉඳලා දවල් කාලේ රජතුමා නිදාගෙන හිටපු වෙලාවේ පිටත් වෙලා ගියා. අද උන්වහන්සේ කුක්කුට සමපාත කියන පර්වත තුන මැද්දේ පිරිනිවන් පාලා කියලා පණවිඩේ කියනකොට රජතුමා සීසුන් වුණා. රජතුමාට උක් පැණි දාපු බෙහෙත් ඔරු 3ක් හදලා කිරි ඔරු 3ක රජතුමා බැස්සුවා කියලා සඳහන් වෙනවා. 3 වතාවක් රජතුමා අජාසත් රජතුමා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩය අහලා සිහි නැති වුණා. ඊට පස්සේ දුකටපත් වෙච්ච රජතුමා ඉක්මනට මල් පූජා ද්‍රව්‍ය ආදී විශාල ප්‍රමාණයක් මල් රැස් කරගෙන තමන්ගේ ඇමතිවරු රාජ මේ අමාත්‍යවරු සියලු දෙනා පිරිවරාගෙන මේ කුක්කුට සමපාත කියන පර්වතයේ ළඟට බොහොම සද්ධාවෙන් දුවගෙන පැමිණියා. රජතුමා මේ පර්වතයේ ළඟට ඇවිල්ලා පර්වතයේ වටේට මල් පූජා කළ අදිෂ්ඨානයක් කරා. අනේ මට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය දැක බලා ගන්න ලැබේවා කියලා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් රජතුමා මෙතනට පැමිණිලා මෙවැනි සිතුවිල්ලක් හිතනකොට මේ පර්වත තුන විවර වෙලා රජතුමාට දේහය දැක බලා ගන්න ලැබේවා කියන අදිෂ්ඨානය කරලායි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයෙන්ුත් අජාසත් රජතුමාගේ අදිෂ්ඨානයෙන්ුත් අර පර්වත තුන විවර වෙලා සුළු මොහොතකට රජතුමාට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිරිනිවන් පා වදාළ ඒ ශ්‍රී දේහය දැක බලා ගන්න අවස්ථාව ලැබුණා. රජතුමා පුදුම සද්ධාවෙන් පූජා ද්‍රව්‍ය පූජා කරලා මේ පර්වතයට වන්දනා කරලා එතනින් ඉවත් වෙනකොටම ආයෙමත් අර පර්වත තුනේ ආකාරයටම පිහිටියා. පින්වතුනි, අදටත් රජගහ නුවර කුක්කුට සමපාත කියන මේ පර්වතය අද හඳුන්වන්නේ ගිරිපාද ගිරි කියන නමෙන්. මේ පර්වත තුන මැද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය අදටත් පර්වත තුන මැද්දේ ඒ ආකාරයෙන්ම පවතිනවා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මේ පර්වත තුන ළඟට පැමිණියාට පස්සේ තමයි මේ පර්වතේ විවර වෙන්නේ. එදාට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මතට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය අරගෙන තමන්ගේ ශාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලාට මේ දේහේ පෙන්නමින් ගුණ කියනවා. මහණෙනි, මේ තමයි අතීතයේ වැඩ සිටියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දූතාංගධාරීන් අතර අගතැම්පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේගේ ගුණ නොයෙක් අයුරින් වර්ණනා කරමින් මෛත්‍රී බුද්ධ ශාසනය තුල සංඝයාට මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහේ පෙන්නමින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගුණ කියලා අවසන් වෙනකොටම විශාල ගිනි ජාලාවකින් දැවිලා පිලිස්සලා ධාතුන් වහන්සේලා සියල්ල මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයටයි ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි, අද මේ වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආදාහණය නොවි ඒ අදිෂ්ඨානයේ මත මේ පර්වත තුන මැද්දේ තියෙන නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදටත් අපිට ලැබිලා නැහැ. ඒ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ මතයි. නමුත් මේ වෙනකොට ලංකාවේ ඉන්න අපිට ජීවමානව වැඩ සිටිද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඒ උන්වහන්සේගෙන් වැටිච්ච දළදා වහන්සේ නමක් අද බෙන්තර ගලපාත රජමහා විහාරයේ ඒ චෛත්‍යයේදී තැන්පත් වෙලා තියෙනවා. ඒ ඉතිහාසය බොහොම පැහැදිලි. ජීවමානව වැඩ සිටිද්දී වැටිච්ච දළදා වහන්සේ නමක් තමයි ලංකාවට ලැබිලා බෙන්තර ගලපාත රජමහා විහාරයේ තුල වැඩ සිටින්නේ. ඒ නිසා අපි බොහොම වාසනාවන්ත පිරිසක්. අපි සියලු දෙනාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ සියලු ගුණයන් සිහිපත් කරගෙන දූතාංගධාරීන් අතර අගතැන්පත් තතිය ශ්‍රාවකයන් වහන්සේ වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා කියලා සංඝ ගුණ සිහිපත් කරගෙන උන්වහන්සේට වන්දනාමාන කරමු. පින්වතුනි, අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්මයේ ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනා නමෙන් මිය පරලොවගේ සියලු ඥාතීනොත් මේ පින් අනුමෝදන් වෙලා වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ධර්මයේ ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දිනාටම මේ ධර්ම දේශනාමේ පුණ්‍ය මහිමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා 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 කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.